අපි ගිය සතියේ පාඩම නැවත පොඩ්ඩක් මතක් කරොත් එහෙම ගිය සතියේ අපි සාකච්ඡා කළා මුදලේ කාල අගය පිළිබඳව time value of money. ඒකෙදි මම මුදල අනාගත මුදල් සහ වර්තමාන මුදල් කියන දෙක එක විදිහට සංසන්දනය කරන්න බෑ. ඒ නිසාවෙන් අපි ආපසු ගෙවීමේ කාලය නැත්නම් පිළිගෙවුම් කාලය ගණනය කරනකොට ගණනය කළ යුත්තේ අනාගත මුදල් වර්තමාන අගය දිහා බලලා කියන එක අපි සාකච්ඡා කළා. හරිද? ඔයගොල්ලන්ට පැහැදිලි මතක නම් මම කීවා 10%ක විතර වර්තමාන මුල්‍ය අනුපාතයක් යටතේ අපි හදපු ගණනක් අපි නැවත හදලා බලමු ආපසු ගෙවීමේ කාලයට මොකද වෙන්නේ කියලා. right? මම ඒ අනුව ඒ කරපු සාකච්ඡාව තව ටිකක් ඉදිරියට ගෙනියනවා. මම බෝඩ් එකේ ඇන්දොත් එහෙම ලියවොත් එහෙම මුදලේ කාලය මේ ටික සඳහන් කළා. ඊයේ සතියේ අපි ඉගෙන ගත්තා මෙන්න මෙහෙම සමීකරණයක් ඉගෙන ගත්තා. හරිද? මට කියන්න ඒක ඒ සාකච්ඡාවට සහභාගී වෙච්චාට මේ කතාව මතකයිද? පැහැදිලිද පුතේ? කියන්න බලන්න. හරි. කොහොමද අනිත් දරුවෝ කියන්න මට මේ මෙතන ඉඳන් අපි ගිය සති සාකච්ඡා කරපු ටික මතකයි. ඊට පස්සේ මේකෙන් අපි ව්‍යුත්පන්න කරගත්තා. මේකෙන් අපි මෙන්න මේ සාධකය අපි ඉවත් කරගෙන කීවා මේකට අපි කිව්වා වට්ටම් සාධකය කියලා. හරිද? වට්ටම් සාධකය කියලා කිව්වා. එතකොට වට්ටම් සාධකය එහෙම නැත්නම් මේකට අපි කියනවා ඩිස්කවුන්ටිං ෆැක්ටර් කියලා. මෙතෙන්දී අපි තේරුම් ගත්ත දෙයක් තමයි මේ අපි අනාගතයේ ලැබෙන මුදලක් ඒ විදිහටම සලකා බැලුවාම අනාගතයේ මුදලක් ඒ විදිහට සලකා බැලුවොත් ඒ අනාගත මුදලක් ඒ විදිහටම සලකා බලලා වර්තමානයේ දුන්න මුදලක් එක්ක සංසන්දනය කිරීම වැරදි. ඒ වෙනුවට මුදලේ කාලාගය පිළිබඳ මුදල අනාගත මුදල් වර්තමානයේට වට්ටම් කරලා බලලා ඒ වර්තමාන අගය සොයාගන්න යුතුයි. ප්‍රසන්ට් වැලියු එක හොයාගන්නකොට ෆියුචර් වැලියු එක. ඒ අනුව ගත්තාම අපිට තේරුණා අපි තේරුම් ගත්තා අනාගතයේ රුපියල් 100ක් කියන එක අපි 110කදී අවුරුදු දෙකකදී ලැබෙනවා නම් අපි මේ විදිහට මේක වට්ටම් කරන්න ඕනේ කියලා. ඒ අනුව මේ රුපියල් 100 මේ තියෙන්නේ වර්තමාන අගය මේ රුපියල් 100ට වඩා අනිවාර්යයෙන්ම අඩු වෙනවා. හේතුව මේ 1 බෙදීම 1.1 වර්ගය කියන එක. 1 බෙදීම 1.1 වර්ගය මේ අවුරුදු දෙකකදී ලැබෙන මුදල් කියලා හිතලා හැදුවේ මේ සංඛ්‍යාව 1ට වඩා අඩුයි. ඒ නිසා මේ හැම වෙලේම ලැබෙන උත්තරය මේ රුපියල් 100ට වඩා අඩුයි. ඒ කියන්නේ අනාගත මුදලක වර්තමාන අගය මේ විදිහට ගන්න. මෙන්න මේ කියන
මෙන්න මේකෙන් හදලා බැලුවොත් එහෙම මෙන්න මේ කියන සමීකරණයට සාපේක්ෂව බැලුවොත් හරියට හදලා බැලුවොත් ඒකේ අණුව බලපුවාම වර්තමාන අගය අඩුයි. ඒ නිසා ලැබෙන අගය අඩුයි. එහෙම වුණාම වෙන ඊළඟ ප්‍රතිඵලය තමයි අපි ආපසු ගෙවීමේ කාලය සාමාන්‍ය විදිහට අනාගත මුදල එහෙම පිටින්ම අරගෙන හදනවට වඩා ඒකේ වර්තමාන අගය හදලා බැලුවොත් මේකෙදි මේ ආපසු ගෙවීමේ කාලය වැඩි වෙනවා. ආපසු ගෙවීමේ කාලය වැඩි වෙනවා. ඇයි ඒ ලැබෙන අපිට මූලික ආයෝජනය ආවරණය කරන්න ලැබෙන මුදල් ප්‍රමාණය අඩු නිසා. දැන් විභාග ප්‍රශ්නයක් එනවා මේ ක්‍රමය මේ විදිහට ආපසු ගෙවීමේ කාලය කියන ක්‍රමය හදලා බැලුවොත් එimhe සාමාන්‍ය ආපසු ගෙවීමේ කාලය සාමාන්‍ය වර්තමානයේට වට්ටම් කරන්නේ නැතුව අපි සාමාන්‍ය ආපසු ගෙවීමේ කාලය හැදුවොත් සාමාන්‍ය ආපසු ගෙවීමේ කාලය සහ වට්ටම් කරපු ආපසු ගෙවීමේ කාලය අතර වෙනසක් පේනවා. විභාගයේ ප්‍රශ්න තියෙනවා මේ ක්‍රමවේදය තුල හොඳ තියෙන වාසි අවාසි එහෙම නැත්නම් හොඳ ගුණාංග නරක ගුණාංග මොනවද කියලා සඳහන් කරන්න කියලා. විභාගෙදී එනවා ප්‍රශ්නේ. එතකොට ඒකට අන්න අපි දැන් සූදානම් වෙන්න හදන්නේ. හරිද? දැන් අපි විභාග ප්‍රශ්නයකට බලමු විභාග ප්‍රශ්නයක ඒක තියනවාද කියලා. ඔයගොල්ලන්ට මේ ටියුට් එක පේනවද පුතා? ටියුට් එක පේනවද? පුතේ? මම මේ තහවුරු කරන් ටියුට් එක පේනවද කියලා? ඔව්. මොකද ටියුට් එකට දානවා. ඔයගොල්ලෝ ගෙනියපුවාම මෙතන මෙතන බලන්න පිළිගෙවුම් කාලේ නැත්තම් ආපසු ගෙවීමේ කාලේ ගන්න කිරීම ජනප්‍රිය ක්‍රමයක් වන්නේ හේතු කීපයක් තියෙනවා. මම මේ හේතු ටික උතන ටියුට් එකේ තියෙනවට වඩා වෙනස් විදියකට මම එහෙමනම් මෙතන සඳහන් කරන්නම්. අපි මොකද ඇයි මේ ක්‍රමය පහසු වෙනකට හෝ අපහසු වෙනකට නැත්නම් වැදගත් වෙන්න හෝ වැදගත් නොවෙන්න බලපාන හේතු ටික බලමු. මොකද මේක විභාගයේ සමානලට කෙටි ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් වෙන්න පුළුවන්. හරිද? කෙටි ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් වෙන්න පුළුවන්. මේ ක්‍රමයේ වාසි මොනවද? මේ ක්‍රමයේ වාසිදායක தත්ත්වය තමයි මේ ක්‍රමය ඉතාමත්ම සරලයි. ගණනය කිරීම හරි පහසුයි. ගණනය කිරීමේ ක්‍රමවේදය ඉතාම සරලයි සංකල්පයක් විදිහට හරි සරලයි. ඒ නිසා මේක භාවිත කිරීමේදී ලොකු අපහසුතාවයකට මතුවෙන්නේ නැහැ. අනිත් එක සරල වීම නිසාම වේගවත් ක්‍රමයක්. සරල වීම නිසාම හරි වේගවත්. හරිද? ඒ නිසා මේක පාවිච්චි කරන්න පුළුවන් මූලික ඇගීමක් සඳහා ඉතාමත්ම යෝග්‍යයි. මූලික ඇගීමක් සඳහා වඩා යෝග්‍ය ක්‍රමයක්. මූලික ඇගීමක් සඳහා වඩා යෝග්‍ය ක්‍රමයක් මේ ක්‍රමය. හරිද? ඇයි මම එහෙම කියන්නේ? ඇයි මූලික ඇගීම සඳහා කාලය මේක හොඳයි කියලා කියන්නේ? මෙන්න මේකේ ආපසු ගෙවීමට ගත වෙන කාලය වැඩි වෙන බව හැඟෙනවා නම් ආපසු ගෙවීමේ කාලය
වැඩි වෙන බව හැඟෙනවා නම් ඒකෙන් පෙන්නුම් කරන්නේ අපේ ආයෝජන ආවරණය කරන්න අපි ආයෝජනය කරන ව්‍යාපෘතියට කල්ගත වෙනවා කියන එකනේ. එහෙමනම් වැඩිපුර කාලය ගත වෙනකොට අනපේක්ෂිත භාවය වැඩි වෙනවා. වැඩිපුර කාල ගත වෙනකොට අනපේක්ෂිත භාවය වැඩි වෙනවා. අනපේක්ෂිත භාවය වැඩි වීම පිළිබඳව අපිට අපේ අවදානම් ගැනීමේ රුචිකත්වය risk appetite කියන එක. risk appetite එක මම මෙතන ටයිප් කරනවා. risk appetite නැත්නම් අපි අවදානම් ගැනීමේ රුචිකත්වය අඩු නම් අපි කැමති ඉක්මනට මුදල් ලැබෙනවා. මොකද අපිට අවදානම් ගන්න අදහසක් නැහැ. කාලය දීර්ඝ වෙන්න අනපේක්ෂිත භාවය වැඩි වෙනකොට අපිට අත්විඳින්න වෙන නැත්නම් අපි දරා ගන්න උත්සාහ කරන අවදානම් ප්‍රමාණය වැඩි වෙනවා. මේ මූලික ඇගීමක් විතර අන්න ඒ වගේ තීන්දුව ගන්න පුළුවන්. අපි කැමති අවදානම් ගොඩක් අඩුවෙන් අවදානම් අඩු ව්‍යාපෘති වල ආයෝජනය කරන්න නැත්නම් ආයෝජන අවස්ථා තෝරගන්න නම් මේක මූලික ක්‍රමයක් විදිහට යොදා ගැනීම ඉතා හොඳ ක්‍රමවේදයක්. මේකේ තියෙන වාසිදායක තත්ත්වයක්. හැබැයි අපිට ඊට පස්සේ බලන්න පුළුවන් මේකේ මොනවා හරි අවාසි තියනවද නැත්නම් අඩුණුකම් තියනවද අඩුපාඩු තියනවද මේ ක්‍රමේ. අපි ඒවා අවාසි වලට වඩා අඩුපාඩු නැත්නම් අඩුපාඩු විදිහට දකිමු. මොකද අවාසියක් කියලා කියන එක සාධාරණ නෑ. මේක ක්‍රමවේදයක් හැටියට අපි අඩුපාඩුවක් විදිහට දකිමු. සරල අපි ආපසුගේ මේ කාර්යය නිකම්ම ගණනය කළොත් එහෙම වට්ටම් කරන්නේ නැතුව සරල ක්‍රමවේදය පාවිච්චි කරොත් එහෙම එතෙන්දී අපි අනිවාර්යයෙන්ම මුදලේ කාල අගය නොසලකා හරිනවා. මුදලෙහි කාල අගය නොසලකා හරිනවා. ඒ කියන්නේ මුදල අපි අනාගත මුදල් වර්තමාන මුදල් එක්ක එහෙමම සංසන්දනය කරනවා. මම මේ සඳහන් කරන්නේ සරල ක්‍රමවේදය. හැබැයි ඒක මේ අඩුපාඩුව මගහැර ගන්න පුළුවන් කොහොමද? කාලයේ සලකා බැලුවොත් මොකක්ද අපි එකට ගන්න ක්‍රමය අපි කිව්වා අර PV සමාන FB වරක් එකට එක දන R වල n වෙනි බලය. මෙන්න මේක දාගත්තා නම් හරි. අපි ඒකට ක්‍රමයකුත් ඉගෙන ගන්න. ඊළඟට මේක මම දෙවනි මේ පළවෙනි සරල ක්‍රමවේදයක්. හැබැයි මුදලේ කාලය නොසලකා හරිනවා කියන ක්‍රමයේ ඒ අඩුපාඩු තියෙනවා. මම ඊට පස්සේ මම මේක පැහැදිලි කරන්න ඉඩ ගන්නවා බෝඩ් එකේ. පැහැදිලි කිරීම සඳහා බෝඩ් එකේ ඉඩ ගන්නවා. මොකද්ද? අපි කාලවකවානු නැත්නම් වසර ගාන ඔයගොල්ලන්ට මතක ඇති මේව 0 1 2 3 ආදී වශයෙන් කතා කරා. 0 1 2 3 4 විදිහට. දැන් මෙහෙම සාකච්ඡා කරගෙන ගිහිල්ලා අපි ආයෝජන ගැන කතා කරා, ප්‍රතිලාභ ගැන කතා කරා, ඊට පස්සේ ආපසු ගෙවීම කතා කරා. මෙහෙම වගුවක් හැදුවා ඔයගොල්ලන්ට මම කිව්වා දිගටම විභාගයේදී මේ වගුව භාවිත කරන්නයි කියලා. මොකද මේ ක්‍රමයේදී අපිට වරදින්න තියෙන ඉඩ කඩ අඩු වෙනවා. මම කිව්වා ඔයගොල්ලන්ට මතක ඇති ආයෝජන මුදල් ගලා යාම් තියෙනවා නම් ඒවා වරහන් ඇස්සේ යොදන්න, ඍණ ලකුණු යොදන්න එපා ආදී වශයෙන් අපි පොඩි දේවල් ටිකක් ඉගෙන ගත්තා විභාගෙදී ලකුණු ගන්න විදිහට. දැන් ව්‍යාපෘති වල ස්වභාවයන් තියෙනවා. ආයෝජනය කරාට පස්සේ ආයෝජනයෙන් පසුව සමහර ව්‍යාපෘති වල මුල් කාලයේදී ව්‍යාපෘතියේ ස්වභාවයෙන්ම විශාල ප්‍රතිලාභ ලැබෙනවා. සමහර ව්‍යාපෘති එහෙම තියෙනවා. ආයෝජනය කළ සැනින් ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණය වැඩි. උදාහරණයකට ගන්න පෞද්ගලික බස් රථයක් සඳහා ආයෝජනය කරා කියලා. පෞද්ගලික බස් රථයක් මගී ප්‍රවාහනයට ගත්තොත් මොකද වෙන්නේ? බස් රථයේ මුල් කාලයේදී හොඳයි, අලුත් වැඩියා නැහැ.
ඉන්ධන භාවිතය ඉතාම හොඳයි. අලුත් වැඩියා නැති නිසා වියදම් අඩුයි. බස් රථයේ පහසුකම් තාම අබලන් වෙලා නැහැ. හොඳ පහසුකම් තියෙන නිසා බස් රථයෙන් ලබා ගන්න පුළුවන් ආදායම මුල් කාලේදී වැඩි. ටිකක් කල් ගත වෙනකොට භාවිත කිරීම නිසා අඩුපාඩු වෙනවා. අලුත් වැඩියාවට ලක් කරන්න වෙනවා. විවිධ සේවාවන් කරන්න වෙනවා. ටයර් මාරු කරන්න වෙනවා. බස් රථයේ ගුණාත්මක භාවය අඩු වෙන්න ගන්නවා. එතකොට ආදායම අඩු වෙන්න පුළුවන්. අපි මේ ව්‍යාපෘතියක් විදිහට මේක සලකලා අපි ආපසු මේ කාලේ ගණනය කළොත් මොකද පේන්නේ? මෙන්න මේ මුල් අවධියේදී මේ මුල් අවධි ටිකේදී ලැබෙන ප්‍රතිලාභ වැඩි. එහෙම වුණාම ආපසු මේ කාලේ ළඟා වෙන්න තියෙන වේගය වැඩි වෙනවා. ඉක්මනින් ආපසු ගෙවෙනවා මුල් ආයෝජනය. මූලික ආයෝජනය. අපිට ආයෝජනය කරන්න වෙන්නේ මේ පළවෙනි අවස්ථාව මේක එක අවස්ථාවක් අපිට තියෙන එක විකල්ප ආයෝජනයක්. තව මේකත් එක්ක අපිට තව ආයෝජනයක් කරන්න තියෙනවා. අපි හිතමු ගුඩා පරිමාණයේ වෙළඳ ව්‍යාපාරය. ගොරසරියක් කියලා හිතන්නකෝ. ඒ වගේ ව්‍යාපාරවල මොකද වෙන්නේ? මේ රටාව නෙවෙයි අනුගමනය වෙන්නේ. මුල් කාලයේදී ගනුදෙනුකරුවන් හුරු කර ගන්නකම් කල් යනවා. තොග පාලනය කිරීමේ ගැටලු වෙනවා. ව්‍යාපාරයේ රටාවට හුරු වෙන්න කාලයක් ගත වෙනවා. මුල් කාලයේදී සමහර වෙලාවට වැඩිපුර වට්ටම් දෙන්නට වෙනවා. ගනුදෙනුකරුව ආකර්ෂණය කරගන්න. සමහර වෙලාවට ණයට විකුණන්නට වෙනවා. සමහර වෙලාවට වැඩිපුර තොග තියා ගන්නට වෙනවා. වර්ධනය කරන්න සමහර ආයෝජන කරන්න වෙනවා. ශීතකරණයක් විල්දී ගන්න වෙන්න පුළුවන්. තව භාණ්ඩ ප්‍රදර්ශනය කරන්න ඕන කරන පහසුකම් සලස ගන්න වෙන්න පුළුවන්. මේ කුඩා පරිමාණයේ ග්‍රොසරියකට ඔයගොල්ලෝ ගියාම තේරෙනවා සමහර ආයෝජන කරන්න වෙනවා. එතකොට ඒ වගේ ආයෝජනය මේ දෙකටම කරන්න එකම විදිය ළඟ ආයෝජනයක් කියලා හිතුවොත් පළවෙනි මේ කාල සීමාවල මුදල් ජනනය කරන ප්‍රමාණය අඩුයි. එතකොට මොකද වෙන්නේ? මේකේ ආපසුගේ මේ කාලය දික් වෙනවා. දෙවෙනි අවස්ථාවේදී ආපසුගේ මේ කාලය දීර්ඝ වෙනවා. අපි මේ ක්‍රමය පාවිච්චි කරොත් ආපසුගේ මේ කාලය කියන ක්‍රමය පාවිච්චි කළොත් අපි මේක තෝරගන්නවා. මේක තෝරගන්නේ නැහැ. මෙතෙන්දී අපි කරන වරද්ද මොකද්ද? මේ පළවෙනි ආයෝජනය තෝරගන්නේ ආපසුගේ මේ කාලය මත. මේ ආයෝජනය අපි තෝරා නොගන්නේ ආපසුගේ මේ කාලය දීර්ඝ වීම නිසා. මේ තෝරගන්න ආයෝජන අවස්ථාව ආපසුගේ මේ කාලයක විදිහට ගත්තාම හොඳ ආයෝජනයක්. හැබැයි ආයෝජනයේ කල්පවැත්ම ආයෝජනයේ දීර්ඝකාලීන පැවැත්ම චිරස්ථිතිය දිහා බැලුවොත් මේ ආයෝජන දෙකෙන් අපි දන්නවා වඩා හොඳ මේ ආයෝජනය. මොකද මේ වගේ ආයෝජනයක් කාලාන්තරයක් තිස්සේ අපිට දියුණු කරමින් ක්‍රමක්‍රමයෙන් යන්න පුළුවන්. මුල් කාලයේදී අපිට ලැබෙන මුදල් ප්‍රවාහ අඩු වුණාට මේක දීර්ඝකාලීනව මුදල් ප්‍රවාහයක් ලබා ගන්න පුළුවන් ආකාරයේ ව්‍යාපාරයක්. නමුත් මේ වගේ ආයෝජනයක් නිශ්චිත කාල සීමාවකදී අවසන් වෙනවා. අපි මේ පෞද්ගලික බස් රථය වසර 4කින් වසර 5කින් අලුත්ම බස් රථයක් ගෙනල්ලා අලුත්ම බස් රථයක් හඳුන්වා දීලා අලුත් බවට පත් කරේ නැත්නම් නවීකරණය කරේ නැත්නම් මේ ආයෝජනය නිශ්චිත කාල සීමාවකින් අවසන් වෙනවා. අවසන් වෙනවා නැත්නම් ව්‍යාපෘති ඉවර වෙනවා. නමුත් මේක එහෙම නෙවෙයි. මේකේ වැඩිපුර මුදල් ප්‍රවාහ ලැබෙන්නේ කල් ගත වෙන්න. අන්න එතකොට මේ ආපසුගේ මේ කාලය මත අපි තෝරාගත්තා නම් අපිට ආපසු ගෙවීමේ කාලය මූලික ආයෝජනය සම්පූර්ණ වීමෙන් ආවරණය වීමෙන් පසුව ලැබෙන මුදල් ප්‍රවාහ පිළිබඳව අපි සලකා බලන්නේ නැහැ. අන්න ගැටලුව. මොකද මෙතන අපිට ආපසුගේ මේ කාලයට හොඳයි. හැබැයි මුදල් ප්‍රවාහ හැටියට දීර්ඝකාලීන පැවැත්ම හැටියට ගත්තොත් ආයෝජනයක් ලෙස අන්න අපි තෝරා ගැනීමේදී වරදක් අපි අතින් වෙන්න පුළුවන්. ඒතර මොකද අඩුපාඩුව? අපි ආපසු ගෙවීමේ කාලය ගණනය කිරීමේදී දෙවෙනි වරද තමයි
මුදල් ජනනය වෙන රටාව සලකා බලන්නේ නැහැ. රටාව කියන්නේ සමහරවිට මුලින් වැඩි අඩුවෙන් ලැබිලා පසුව වැඩිපුර ලැබෙනවා. සමහර එකක් මුලින් වැඩි ලැබිලා පසුව අඩුවෙන් ලැබෙනවා. තව සමහර එකක් නිශ්චිත කාල සීමාවකදී අවසන් වෙනවා. අන්න ඒවා මේ ක්‍රමයෙන් සලකා බලන්නේ. අපිට වැදගත් වෙන්නේ හුදෙක් ආපසු ගෙවීමේ කාලය කවදාද එළඹෙන්නේ කියන්න විතරයි. මේ උදාහරණ මතක තියාගන්න. තව වරදක් කරනවා මොකද්ද? ආපසු ගෙවීමේ කාලය කියන නිශ්චිත ඉලක්කම අපි ළඟා කරගත්තට පස්සේ නිශ්චිත තීන්දුව ගත්තයින් අනතුරුව ලැබෙන කිසිදු මුදල් ප්‍රවාහයක් පිළිබඳ අපි අවධානය යොමු කරන්නේ නැහැ. දැන් මේ ව්‍යාපාර දෙක ගත්තා නම් පෞද්ගලික වශයෙන් අපි හිතමු උදාහරණයක් තුන්වෙනි අවුරුද්දේදී අපිට ආපසු ගෙවීමේ එළඹුණා. එතනින් එහාට අපිට වැඩක් නැහැ ලැබුණාද මුදල් නැද්ද කි. කුඩා පරිමාණයේ වෙනදපර ආපසු ගෙවීම අපි තුන්වෙනි අවුරුද්දේ හතරවෙනි අවුරුද්දේ ලැබුණේ. හැබැයි 5 6 7 8 ආදී වශයෙන් ඉදිරියට යනකොට විශාල මුදල් ටිකක් ලැබෙන්න තියෙනවා. අපි ඒක සලකා බලන්නේ නැහැ. අන්න තව අඩුපාඩු දෙකක් ආවා. මොකද්ද? රටාව මුදල් ප්‍රවාහවල සලකා බලන්නේ නැහැ. ආපසු ගෙවීමේ කාලේ ළඟා වීමෙන් පසුව මුදල් ජනනය කිරීමේ හැකියාව නැත්නම් ව්‍යාපෘතියේ හැකියාව අධ්‍යයනය කරන්නේ නැහැ. අන්න අඩුපාඩු හතරක් දැන් කියමු. පළවෙනි එක තමයි අර සරල ක්‍රම පිළිබඳ අඩුපාඩු. මේක තේරුණාද පුතේ? මේක තේරුණාද? එමන් කියපු ටික තේරුණාද? කොකෝ කොහමද දරුවෝ ටික? අනිත් අය නැද්ද අද පන්ති? අද අනුර වික්‍රමතුංග කෙනෙක් ඉන්නවා, දිලිනි වේල්ලගේ කෙනෙක් ඉන්නවා, වැල්ලගේ කෙනෙක් ඉන්නවා, මායාදුන්න කෙනෙක් ඉන්නවා, බාලසූරිය කෙනෙක් ඉන්නවා, ඉන්ද්‍රජිත් ඉන්නවා, එනේකා ඉන්නවා, ලක්ෂිත, මදුෂිකා, සුරාජ්, විනේෂා කොහමද දරුවෝ ටික? දැන් මේ කියපු කාරණා ටික තේරුණාද? right. දැන් ඔන්න අඩුපාඩු 3ක් කීවා. විභාගයේදී අඩුපාඩු 3ක් නේ සමහරලාට ඊට වඩා 3ක් හෝ 4ක් හෝ නැත්නම් නිශ්චිතව අඩුපාඩුවක් ගැන කතා කරන්න පුළුවන්. දැන් මොකද්ද කිව්වේ? සරල වීම නිසාම අපි කාලාගේ අතාරිනවා එක තැනකදී. හරි. ඒ වගේම අර පෞද්ගලික බස් රථයක් ගැන මම උදාහරණයක් කිව්වා, ග්‍රෝසරියක් ගැන උදාහරණයක් කියලා පැහැදිලි කරා. ආපසු මේ කාලය බලණය කිරීමේදී මුදල් ජනනය වන රටාව අපිට වැදගත් නැහැ. කියන්නේ මුලින් වැඩිපුර ලැබෙනවද, පසුව ලැබෙනවද ඒව අපි බලන්නේ. දෙවෙනි ඊළඟ තුන්වෙනි එක කීවා ආපසු මේ කාලය එළවුණාට පස්සේ, එහෙම මේ කාලය ළඟා වුණාට පස්සේ එතනින් අනතුරුව ලැබෙන මුදල් ප්‍රවාහ පිළිබඳ අපි සලකා බලන්නේ නැහැ. ඊට අමතරව මම අතන උදාහරණයක් ගත්තේ ප්‍රයිවට් බස් එකක්. ප්‍රයිවට් බස් එකකුයි ග්‍රොසරි එකකුයි තමයි මම උදාහරණයක් ගත්තේ. මේ ආයෝජන දෙක අපි නිකන් උදාහරණයකට කියමු. මේකට යන්නේ රුපියල් මිලියන 4ක්. මේකටත් යන්නේ රුපියල් මිලියන 4ක් කියලා. අපිට තියෙන එක තමයි ආයෝජන අවස්ථාව කියලා. ඔක තමයි අවස්ථාව. හැබැයි යම් හේකින් මේ ආයෝජන අවස්ථාව රුපියල් මිලියන 4ෙම තියෙනකොට මේ ආයෝජන අවස්ථාව රුපියල් මිලියන 4.5ක් වුණා නම් මේකට ආයෝජනය කරන්න ඕන 4යි. ඒක එහෙම වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ග්‍රොසරියට ආයෝජනය කරන්න ඕන දැන් 4.5ක් මූලික ආයෝජන. ඊට පස්සේ අපි මේකට A කියලා කියමුකෝ. මේකට B කියලා කියමු. මේ A අවස්ථාවයි B අවස්ථාවයි සංසන්දනය කරනකොට මූලික ආයෝජනය වෙනස්. දැන් මූලික ආයෝජනය වෙනස් අවස්ථාවක මේ A කියන අවස්ථාවෙන් ජනනය වෙන්න පුළුවන් අනාගතයේ ලැබෙන මුදල් ප්‍රවාහ සහ B කියන අවස්ථාවෙන් ලැබෙන අනාගත මුදල් ප්‍රවාහ දෙක එකිනෙකට අපි ගිහිලා බලලා අපසුගේ මේ කාලය හදනකොට මෙතෙන්දී ආවරණය කරන්න තියෙන්නේ මිලියන 4ක්, මෙතෙන්දී ආවරණය කරන්න තියෙන්නේ මිලියන 4.5. එහෙමනම් මේ දෙක සංසන්දනය කිරීම සාධාරණ නෑ. ඇයි?
ආපසු ගෙවීමේ කාලය කියලා කියන්නේ මුල් ආයෝජනය ආපසු ගෙවන්න ගත වෙන කාලය. අපි එකිනෙකට වෙනස් අවස්ථා දෙකක් සංසන්දනය කරනකොට ආයෝජන අවස්ථා දෙක එකිනෙකට වෙනස් නම් මේක ප්‍රයිවට් බස් එකක් මේක ග්‍රොසරි එකක්. වඩා වෙනස් එකක් වෙන්නත් පුළුවන්. මෙහි හැකියාවන් සහ මෙහි හැකියාවන් එකිනෙකට වෙනස්. මෙහි ක්‍රමවේදය මෙහි ස්වභාවය වෙනස්. මේක ඊට වඩා වෙනස්. එහෙමනම් මූලික ආයෝජන අවස්ථා දෙක එකිනෙකට වෙනස් දෙකක්. මේ දෙකේ හැකියාවන් වෙනස් නම් සංසන්දනය කිරීම වැරදි. මෙහෙම හිතුවොත් මෙතන තියෙන ග්‍රොසරියක් නෙමෙයි. මේකත් ප්‍රයිවට් බස් එකක්. මේ දෙකම ඒ වගේ. හැබැයි එකක ආයෝජන අවස්ථාව අනික ආයෝජන අවස්ථාවට වඩා වෙනස්. අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ හතරක් ආයෝජනය ආවරණය කරගන්න, ගෙවානිම කරන්න. මෙතනින් අපේක්ෂා කරන්නේ 4.5ක් ගෙවානිම කරන්න. මේකේ යම්කිසි විශේෂත්වයක් ඇති 4.5ක් වෙන්න. යම්කිසි වැඩිපුර ගුණාංගයක් තියෙන්න පුළුවන්. යම් තාක්ෂණයෙන් ගුණ වැඩි දෙයක් වෙලා තියෙන්න පුළුවන්. හැබැයි මේ දෙක සංසන්දනය කරනකොට මේ මූලික ආයෝජනය දෙක වෙනස් නම් අපි එකිනෙකට මේකෙන් ලැබෙන මුදල් සහ මේකෙන් ලැබෙන මුදල් වලින් ආයෝජනය ආවරණය කරන දෙක වෙනස් වීම සංසන්දනයේදී අපි වැරද්දක් කරනවා. ආපසුගේ මේ කාලය හොඳයි, සරලයි, ඉක්මනට යොදා ගන්න පුළුවන්, අදහසක් ගන්න හොඳයි. හැබැයි මෙතනත් වරදක්. මොකද මේ අවස්ථා දෙකේ අපි ආවරණය කරන්න යන්නේ අවස්ථා දෙක. පැහැදිලි වුණාද ඒක? ඒක පැහැදිලිද? ඒක පැහැදිලිද? භාගිත ප්‍රශ්නයකට අහනවා පුතේ මේක අහන්න පුළුවන්. උඹ තේරුම් ගන්න දැන් මම හතරක් කිව්වා. හතරක් කිව්වා. අනිත් එක තමයි මේ මොන ආයෝජන අවස්ථාව තිබුණා මොනවා තිබුණත් මේ දෙකට බලපාන අපි මේ ප්‍රයිවට් බස් දෙකක් ගත්තොත් මේක මේ දෙකටම බලපාන එකම තත්ත්වයක්. සමහරවල්ලාට එකම තත්ත්වයක්. එකම වෙනස වෙන්නේ මේ පළවෙනි A කියන අවස්ථාව එක මාර්ගයක B කියන එක තවත් මාර්ගයක. මේ මාර්ගයේ ආදායම වැඩි මේ මාර්ගයේ ආදායම අඩු නම් අන්න සංසන්දනය කරන එක මුලින්ම වරදක් වෙනවා. ඒ වගේම මම මේක මාරු කරනවා ග්‍රොසරි එකට අපහසුයි. මම මේ ග්‍රොසරියට මාපහු මාරු කරොත් පුද්ගලික බස් හතයක් මගී ප්‍රවාහනයේ යොදවීමේදී බලපාන සමාජ ආර්ථික දේශපාලන ආදී විවිධ තත්ත්වයන් මේකට වෙනස්. සමාජාට මේ දෙකටම පොදු ආර්ථිකයේ බලපෑම එකයි. දේශගුණය මේකට බලපාන. ඒත් දේශගුණය නෙවෙයි කාලගුණ தත්ත්වය බලපාන. මේකට බලපාන්න පුළුවන්. හැබැයි ඊට වඩා අපි වෙනස් ආකාරයකට තමයි බලපෑම සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ කරුණු කිසිවක් අපි මේ සංසන්දනයේදී සලකා බලන්නේ නැහැ. මම කියන්නේ මොකද්ද? එකිනෙකට වෙනස් ආයෝජන අවස්ථා දෙකක්. අන් සියලුම තත්ත්වයන් සමාන වුවත් අනිත් තත්ත්ව සමාන වුවත් ඒ ආයෝජන අවස්ථාවන්ට බලපාන වෙනත් කොන්දේසි වෙනත් තත්ත්වයන් වෙනත් සාධක කිසිවක් මේ අධ්‍යයනයේ අපි හලකා බලන්නේ. මේක මූලික වෙන් කර ගැනීමකට පමණක් හොඳ සරල ක්‍රමයක්. ඒකෙදි අපි එක අඩුපාඩුවක් මගහරව ගන්නවා. ඒ මොකද්ද? මුදලේ කාල අගය විතරක් අපිට අවබෝධ පොඩි වෙනසක් කරගන්න පුළුවන් අඩුපාඩුව අවම කරගන්න පුළුවන් කොහොමද? මුදලේ කාල අගය අපි අර PV සමානයි FP වැඩි කිරීම එකයට එක දන R වල NN වල කියන සමීකරණය පාවිච්චි කරලා අපි ඒකේ අඩුපාඩු ඔන්න තරමක් දුරට අඩුපාඩු හදාගන්නවා. දැන් එතකොට මේ ආපසු ගෙවීමේ කාලය කියන සංකල්පය වාසි තියෙනවා අඩුපාඩු තියෙනවා. ගණනය කරන්න පුළුවන් සාමාන්‍ය ආකාරයටත් වට්ටම් කරනවා. අපි ඒක දැන් ඔන්න සාකච්ඡා කරා.
දැන් මේ මෙතෙක් සාකච්ඡා කරලා අපි ක්‍රමවේදයක් හදාගත්තා. ක්‍රමයක් ගැන ඉගෙන ගත්තා. ඒ ගැන මොනවා හරි ගැටලු තියෙනවද? විභාගයේදී කෙටි ප්‍රශ්නයකට හෝ දීර්ඝ ප්‍රශ්නයක කොටසක් විදිහට එන්න පුළුවන් මේක. එන්න ඉඩකට තියෙනවා. අනිත් දරුවෝ ටික උත්තර දෙන්න මට. ඔබලන්ට දැන් අපේ පන්තියේ 20ක් විතර හිටියා දැන් 13ට අඩු වෙලා. මොකද විභාගයේ දාපු නිසා දලුතෙන් නොවැම්බර් මාසයේ කොහෙද විභාගෙ තියෙනවා කියලා කියපු නිසා දැන් කට්ටිය අඩුයි වගේ. එහෙම නැත්නම් සතියන්තවල විනෝද චාරිකා යනවා වගේද පේන්නේ. කට්ටිය අඩු වෙගෙන යනවා. හොඳයි. දැන් අපි එහෙම ක්‍රමවේදයක් ටිකක් ඉගෙන ගත්තා. එකක් ඉගෙන ගත්තා. අපි ගිය සතියේ එමන එක යට එක තන ආරෝල එන්නේ බලය කියන සංකල්ප ඉගෙන ගත්තා. දැන් විභාග ප්‍රශ්නයකට යම් බලන්න. මේ තියෙන්නේ ඔයගොල්ලන්ට එකට ලැබිච්ච ටියුට් එක. මේ ගැන මම ඊදා කතා කරේ මෙන්න මේ සම්බන්ධයෙන් තමයි. මේ ටියුට් එකේ තියෙන මෙන්න මේ බලන්න මුදල් ප්‍රවාහය මම මෙතන ඍණ ලකුණ දාලා තියෙනවා මෙන්න මෙතන ඒක වරදක් එතන තියෙන්න ඕන වරහණ. එතකොට 110කදී වට්ටම් අනුපාතය හදලා දාලා තියෙනවා. ඒ හදලා තියෙන්නේ එක යට එක දන ආරෝල එන්වි බලය කියන එක සලකා බලලා ඊට පස්සේ වර්තමාන අගය සොයලා තිනවා. වර්තමාන අගයෙන් අනුව කොච්චර මුදල් ප්‍රවාහයක් ගියාද ආදි වශයෙන් මේ උදාහරණයක් හදලා තිනවා. මේ ටියුට් එකේ මේක ඔයගොල්ලන්ට දැන් අලුත් දෙයක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දැන් අපි මේ ටික ඉගෙන ගත්තා. ඊට පස්සේ මම යනවා මේ ටියුට් එක පේනවද පුතේ? දැන් මේ ගාණක් තියෙනවා පේනවද? ඔව් සර්. හරි. දැන් තව සංකල්පයකට යන්න තියෙනවා. දැන් මොකද වෙන්නේ කියලා බලමු. එන්න මම ආපහු බෝඩ් එකට යනවා. දැන් ඔන්න මම ආපහු බෝඩ් එකට ගිහිල්ලා බෝඩ් එකේ ආපහු අර තියෙන ගානක තරණක් සලකා බලමු. මොකද අපි ඉගෙන ගත්තේ මේ වැඩි කිරීම මම පොඩ්ඩියට දාන්නේ නැත්නම් x අකුරක් කියලා හිතන්න පුළුවන්. ඒ නිසා මේ මේකක් ඉගෙන ගත්තා. මොකද අපි මේකෙදි කළේ අපි රුපියල් 100ක් බිඳුව කියනවා එකේදී අපි 1000ක් ආයෝජනය කළා. අපිට එක කියන අවුරුද්දේදී 100ක් ලැබුණා. මේ 100 මෙතෙන්ට සංසන්දනය කරන්න බෑ. මොකද හේතුව මෙන්න මේ සංකල්පේ තියෙනවා. ඒ නිසා අපි මේක මෙතෙන්ට වට්ටම් කරන්න ඕන කියලා අපි දැනගත්තා. දැන් මේ සංකල්පය ගැන සාකච්ඡා කළා. ඒ අනුව ආපසු ගියේ කාලේ දික් වෙනවා කියන වගේ කතා තිබුත් අපි හොයාගත්තා. දැන් මේක තමයි හොයන්න යන්නේ. අපි හොයන්නේ මේක. FB අපිට දීලා තියෙනවා ගානේදී ගොඩක් වෙලාවට අපිට විභාග ප්‍රශ්නයකදී නැත්නම් ගැටලුවකදී අපි දන්නවා. අනාගතේ මෙපමණ මුදලක් ලැබේ. අපිට ප්‍රශ්නයේදී එන්න නැත්නම් වසර ගණන කාලවකවානු ගණන කාල සීමා ගණන කියලා තියෙනවා. අවුරුදු ගණන් වලින් තමයි දෙන්නේ. සාමාන්‍ය විභාගයේදී අද වෙනකන් මේක විභාගයේදී ඊට වඩා කෙටි කාල වලට සංසන්දනය කරන්න කියලා නෑ. මොකද අපිට වැදගත් වෙන්නේ සංකල්පය ඉගෙන ගැනීම දරුවෝ. මොකක් යටතේද අපි මේක සලකා බලන්නේ මෙන්න මේ කියන මම මෙන්න මේ හතරස් කොටු කරපු R කිසියම් පොලි අනුපාතයක් කියන එකේදී තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. නිකන් උදාහරණයකට ගමු 100ට 10ේදී පළවෙනි අවුරුද්දේදී 1 යට 1 ධන R කියලා කියන්නේ 0.1යි එක අවුරුද්ද නිසා n කියන්නේ 1යි. පළවෙනි බලය කියන්නේ එම සංඛ්‍යාවමයි.
මම ගිය සති කීවා ඕනෑම බලයක බිඳුව කියන්නේ එකයි. බිඳුවෙනි බලය කියන්නේ ඕනම සංඛ්‍යාවක එකයි. පළවෙනි බලය කියන්නේ එම සංඛ්‍යාවමයි. දැන් ඔය ටික තේරෙනවා. ඔයා සාමාන්‍ය පෙළටත් කණින් ඔයගොල්ලෝ ඉගෙන ගත්ත ඒවා. පොඩි මතක් කිරීමක් කළේ. දැන් මොකද වෙන්නේ? මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? 1 බෙදීම 1.1 මම හිතන්නේ උත්තරේ 0.909 වගේ වෙන්න ඕන. දැන් සයන්ටිෆික් කැල් එකක් දරුවෝ ගාව තියෙනවා කියලා මම හිතාගෙන ඉන්නේ. මොකද අපි එකඟ වුණා ඉනේක ඔයාලට තේරුම් නැද්ද පුතේ? ඉන්ද්‍රජිත් රයිට්. හරි ක්ලැරිෆිකේෂන් මොකුත් නැහැ කියලා කියන්නේ. හරි. දැන් මොකද්ද මම මෙතන කීවේ? 110 දී අර එකයට එක දන R වල එන්නේනි බලය කියන එක හදලා බැලුවොත් මෙන්න මේ වගේ ගාණක් එනවා. අපි R වෙනස් කරොත් මොකද වෙන්නේ? මේ R මම මෙතන ඉඳ ගන්නවා. අපි මේ R 112 කරනවා. මම කවුරු හරි පුතෙක් හදලා කියන්න දරුවෝ ටික හදලා කියන්න මේ 10 වෙනුවට මේ 12 යදුවොත් පළවෙනි අවුරුද්දේදී කීයද කියලා මේ සංගුණකය මේ වට්ටම් සාධකයේ කීයද කියලා මට කියන්න. කවුරු පුතෙක් හදලා කියන්න ඉක්මනට. මොකද්ද උත්තරේ හදන විදිය? 1 යට 1 ධන 0.12 එකේ පළවෙනි බලය කියන්නේ 1 බෙදීම 1.12 මට උත්තරේ කියන්න පුතේ. කොහමද උත්තරේ කියන්න පුතාලා? ඔව් ඒක දුවේ උත්තරයක් කියලා තියෙනවා අනිත් අය බලන්න තහවුරු කරන්න ඒක. ඔව්. මේක දුවක් උත්තරයක් කියලා තියෙනවා තව දරුවෙක් තහවුරු කරන්න මට ඒ උත්තරේ. මොකද මම මෙතන ගාන හදන්න යන්නේ නැහැ. හරි. බොහෝ දුරට හැමෝම එක ළඟට එනවා බලමු. 1 බෙදීම 1.12 0.82 0.892 හෝ 2.9 කියවට කමක් නැහැ. හොඳයි. හොඳයි. මොකද උනේ? මොකද වෙලා තියෙන්නේ? මොකක්ද වෙලා තියෙන්නේ? මම මොකද කරේ? R වැඩි කළා. R වැඩි කළා 10 සිට 12ට ගෙනිච්චා. ඒ R වැඩි කරාම එකයට එක දන R වල එන්නේ බලය කියන සංඛ්‍යාවට මොකද උනේ? උත්තරේට ඒ උත්තරය අඩු වුණා. ඇයි හේතුව පුතේ? මෙතන මේ එක යට එක ධන R වල n වෙනි බලය කියන මෙන්න මේ පදය අපි මොකද්ද වැඩි කරන්නේ? හරයද ලවයද මේක කියන්නේ? පොඩි කාලේ කොහොමද ඉගෙන ගත්තේ? හරකා පිටේ ලවය නේද? ඕන ඉගෙන ගත්තේ. යට තියෙන හරය උඩ තියෙන ලවය. මේ තියෙන්නේ ලවය මේ තියෙන්නේ හරය. හරය වැඩි වෙනකොට භාග සංඛ්‍යාවක අගයට මොකද වෙන්නේ? හරය ඉහළ යනකොට භාග සංඛ්‍යාවේ අගය පහළ යනවා. ඒක තමයි මේ උනේ. මොකද උනේ? අපි හරය වැඩි කළා. 0.1 0.12 කළා. මොකද උනේ? උත්තරය අඩු වෙලා පේනවා. හරි. ඇයි? හරය වැඩි වෙනකොට භාග සංඛ්‍යාවක සම්පූර්ණ අගය පහළ යනවා. මේ සාමාන්‍ය ගණිතය මම මේ නැවත පොඩ්ඩක් මතක් කරා අපිට ඊළඟ අවධියට පිවිසෙන්න. එහෙමනම් මේ R වල අගය n කොහොමද වසර ගාන
වැඩි වෙන විදිහට මේ ගණන් වල අපිට තියෙන්නේ. එහෙනම් n ගැන අපි n වැඩි වෙනවා කියන එක කොහොමද දන්නවා? අපි එකම n 1 2 ඕන එකක් වෙන්න පුළුවන්. r වල අගය මෙතන r වල අගය වැඩි කරගෙන යනකොට කොහෙද මම ලියන්නේ? කෝඩ් එකේ පෙන්න තැනක් තියෙන්න ඕන. මම මෙතන පොඩි එකක් ගන්නම්කෝ. r වල අගය වැඩි කරගෙන යනකොට වට්ටම් සාධකයේ අගය අඩු වෙගෙන යනවා. මේකනේ මේ පේන්නේ. ඒ කියන්නේ මේ දෙක අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. එකක් වැඩි වෙනකොට අනිත් එක අඩු වෙනවා. ප්‍රතිලෝම. එහෙමනම් r වල අගය අඩු කරගෙන යනකොට මේ වට්ටම් සාධකය වැඩි වෙන්න ඕනේ. ඒක තමයි එන්නේ. ඒ කියන්නේ 10 අපිට උදාහරණයක් හදලා බලන්න පුළුවන්. මේ 10 කියන එක මෙතන 9 කරලා බලන්න. මට 9ට හදලා පෙන්නන්න පුතේ. 100ට 10 නෙවෙයි. පොලි අනුපාතය 100ට 9 දී හදලා පෙන්නන්න මට. උත්තරේ කියන්න පුතේ. දශම 9.74. මට උතන ටයිප් කරන්න පුතේ බලන්න. දශම 9.74යි. මොකද වෙලා තියෙන්නේ? දශම 9.9 වැඩි වෙනවා දශම 9.174ක. එහෙනම් අපි මේ කියපු කාරණාව ඔන්න තාවුරුනා. දැන් මේ මොකද්ද මේ මම කියන්න යන්නේ? ගණිත පාඩමක් නෙමෙයි මේ. අපිට ඉස්සෙල්ලා අපි හැදුවා කිසියම් දීපු මුදල් ප්‍රවාහයක වට්ටම් කරපු මුදල් ප්‍රවාහය අරගෙන පුතේ මයික් ඔෆ් කරලා තියාගන්න. වට්ටම් කරපු මුදල් ප්‍රවාහය අරගෙන මොකද අපි හදලා බැලුවේ? ආපසු ගෙවීමේ කාලය හදලා බැලුවා. එතෙන්දී අපි දැක්කා වට්ටම් කලයින් පසුව ලැබෙන මුදල් ප්‍රවාහය අඩු වෙනවා. ඒ නිසාවෙන් වට්ටම් කරපු ආපසු ගෙවීමේ කාලය දීර්ඝ වෙනවා. ඒක අපි දැනගන්න. එහෙමනම් දැන් අපි වෙන පොඩි කතාවකට යමු. ඒ මොකක්ද? අපිට දීලා තියෙනවා වසර කීපයක මුදල් ප්‍රවාහයක්. මෙතන ආයෝජනයක් කරා කියලා හිතන්න 100ක. මෙතන නෑ. එහෙම දුන්නා. දැන් අපි නිකන් මේක හදාගෙන සාමාන්‍ය ආපසුගියමේ කාලය බැලුවොත් 100යි 20ක් හම්බුනොත් 80යි තව 30ක් හම්බුනොත් 50යි තව 35ක් හම්බුනොත් 15යි 60ක් හම්බුනොත් 45යි. කොහොම වෙන්න එපායි. මේක තේරුණානේ. මේක අපි හදපු එකක් නේ. සරල කතාවක් නෙමෙයි. තුන්වෙනි අවුරුද්දේදී ගෙවෙන්නේ නැහැ. හැබැයි හතරවෙනි වතර තුනදී ගෙවෙනවා. හතරවෙනි අවුරුද්දේ කොයි කාලෙදී ගෙවනවද කියලා අපිට හදාගන්න පුළුවන්. දැන් මේක බැලුවොත් නම් වසර 3යි මාස 3කදී ගෙවෙලා තියෙන්න ඕනේ. වසර 3යි මාස 3යි කිව්වේ ඇයි 60ක් හම්බෙන්නේ 12න් නම් 15ක් ගන්න 4 එකක් කාලය යනවා. ඒ කියන්නේ මාස 3යි. දැන් වට්ටම් කළා නම් මොකද වෙන්නේ? වට්ටම් කළා නම් මේ 20 අඩු වෙනවා. මේ 30 අඩු වෙනවා. මේ 35 අඩු වෙනවා 60 අඩු වෙනවා. අඩු වීම නිසා මෙතෙන්දි මේ ගත වෙන කාලය ටිකක් වැඩි වෙනවා.
ඒක අපි ඉගෙන ගන්න. මට දැන් මම කිව්වා 3.3 මාස 3යි කියලා. දැන් මට පුතාලා ටක් ගාලා හදන්න ඕන 110 දී මේ ගාන එතන තියෙන්නේ මේ බිඳුව 1 2 3 4 20 30 35 60 110 කියන අනුපාතයේදී වට්ටම් කරපු මුදල් ප්‍රවාහ ගත්තොත් පිළිගෙවුම් කාලේ ආපසු ගෙවුම් කාලේ කීයද කියලා. මම දැන් 1.51 වෙලාව 1.56 වෙනකම් වෙලාව දෙනවා. ටක් ගාලා හදන්න. වේගෙන් හදන්න. හැමෝම හදන්න. හදලා උත්තරයක් කියන්න. කොහොමද හදන්නේ? එකයට එක දන ආරවල එනින් බලය ආයතන තමයි ගන්න ඕන 110යි. සයන්ටිෆික් කැල් එකේ හදන හැටි මම කියන්නේ. පොඩ්ඩක් බලා ගන්න. සයන්ටිෆික් කැල් එකේ මේක හදනකොට එක සැරේ හදන්න පුළුවන්. කොහොමද? එක බෙදීම කියලා දානවා. වරහන ඇරලා එක යටනේ එක බෙදීම. එක ධන 0.1 ඊට පස්සේ මෙන්න මෙහෙම කැලලක් තියෙනවා. ඔගේ බලන්න කැල සැන්ටිමීටර් කැල එකේ තියෙනවා. ඊට පස්සේ බලය අපිට එක කියනවා. ඒකලා මෙන්න මෙතෙන්ට තව වරහණක් අරින්න. ඒතර වරහන් දෙකක් දාගන්න පටන් ගන්නවා. හරිද? එතකොට එනවා වට්ටම් සාධකය. වට්ටම් සාධකය. එහෙම නැත්නම් තව ටිකක් මේක දියුණු කරගන්න පුළුවන්. බලාගන්න මේක. එක බෙදීමේ ලකුණ එක වරහණක් කරනවා. තවත් වරහණක් කරනවා. එක ධන 0.1 වරහණක් වහනවා. මෙන්න මෙහෙම ඊතලයක් උඩට තියෙන කෑල්ලක් තියෙනවා. ඊට පස්සේ එක ලියනවා. ඒක සාමාන්‍ය විදිහට එක රයිට් කරලා මෙතනින් එක වරහණක් වහනවා. වහපුවාම ඔයාලට එනවා සාධකය. ඒ සාධකයෙන් මේ 20 වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඔක තව ටිකක් පැහැදිලි 20 වැඩි කිරීම වරහණක් කැරියා එක බෙදීම ධන 0.1 ඔන්න ඔහම දාන්නත් පුළුවන්. මේක ටිකක් ඉගෙන ගන්න ඕන පුතේ. වරහන් පාවිච්චි කරන්නේ. මේ එක වරහණක්, මේ එක වරහණක්, මේ එක වරහණක්. මේ එක පදයක්, මෙතන වරහන් දෙක, ඊළඟට මේ වරහන් දෙක, ඊළඟට මේ වරහන් දෙක. එහෙමයි ගණිතයේදී අපි පාවිච්චි කරනවා. කෙලින්ම අපිට උත්තරේ ලැබෙනවා ඒක. එහෙම උත්සාහ කරලා බලන්න. හරි. මට දැන් සයන්ටිෆික් කැල් එක පාවිච්චි කරන ටික දවසක් පුරු වෙන්න වෙනවා. මම මේ කිව්වේ 20 වැඩි කිරීමේ ලකුණ වරහණක් කරනවා එක බෙදීමේ ලකුණ ආය වරහණක් කරනවා තවත් වරහණක්. ඇයි වරහන් අරින්නේ? මේ බලන්න. මේ වරහන් දෙකෙන් එක පදයක් ඇතුලේ. මේ වරහන් දෙකෙන් පදයක් ඇතුලේ. මේ වරහන් දෙකෙන් තව පදයක් ඇතුලේ. ඒ හින්දා තමයි එහෙම කරන්නේ. කියලා පුතේ උත්තරේ හදලා මට කියන්න. සමහර දෝල පුතාලා උත්තර දෙනවා මට. අනිත් දරුවෝත් උත්තර හදන්න බලන්න. ඔව් උත්තර දෙන දෝල පුතාලා ඉන්න උත්තර දෙන අය අනිත් අයත් උත්තර හදා ගන්න පුතේ. උත්තර හදන්න පටන් ගන්න. මම තව විනාඩි 2 3ක් දෙන්නම්. මට දැනටමත් දරුවෝ 3 දෙනෙක් උත්තර දීලා තියෙනවා. හොඳයි. උත්තර හදන්න පුතේ වරදින්න පුළුවන් කමක් නැහැ. වරද්දා ගත්තට කමක් නැහැ. වරදක් වුණොත් ඒක හදා ගන්න පුළුවන් අපිට. ගාණක් දෙකක් තුනක් හතරක් හදනකොට තමයි ඔක්කොම පුරුදු වෙන්නේ. එහෙම නැතු එකපාරට
අපි මේවා නිතර නිතර එදිනදා පාවිච්චි කරන්නේ නැති නිසා අපිට උත්තර නොලැබෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ අපි තව ටිකක් මහන්සි වෙමු. එතකොට උත්තරයකට යන්න පුළුවන්. හරි මොකද උනේ? වට්ටම් සාධක ටික දිහා බලමුකෝ. එතකොට එතනින් එහාට ගන්න පුළුවන් පුතාලට හදාගන්න. මෙතන වට්ටම් සාධකය 110 දී. ඊට වට්ටම් සාධකය 0.909 කියලා මට මතකයි. මෙතන කීයද? 8.9 එකයි. හරිද පුතේ මේක? මට වට්ටම් සාධක ටික කියන්න. මට වට්ටම් සාධක ටික කියන්න ඕන. ඊළඟ එක කියනවා පුතේ කියනවා 0.751 කියලා. හතරවෙනි එක මොකද්ද පුතේ? හතරවෙනි එක මොකද්ද? හරි very good. 0.683 කියලා. පුළුවන් තරම් පුතේ දශම ස්ථාන 4කට ගන්න පුළුවන් අවස්ථාවේ 4කට ගන්න විභාගයේදී උත්තරේ වට්ටම් සාධක මෙන්න මේවාය කියලා හෝ නැත්නම් දශම ස්ථාන 3කට ගන්න 4කට ගන්න ආදී වශයෙන් කියලා නැත්නම් උත්තරයට මොකක් ලං වෙන්න පුළුවන් දශම ස්ථාන 4කට ගන්න. හැම උත්සාහ කරන්න. හොඳයි. නමුත් හරි කොහොමද? දැන් ඉතින් මොකද තියෙන්නේ මේවා මේ පැත්තට වැඩි කරලා උත්තරේ ගන්නවා. මේ වැඩි වෙලා එන උත්තරේ තියෙනවනේ මෙතන. අන්න ඒ උත්තරෙන් වැඩි වෙලා එන උත්තරෙන් අපි මේ රුපියල් 100ත් එක්ක සංසන්දනය කරනවා. ආදි වශයෙන් සංසන්දනය කළා. ඔන්න අපි ආපසු කීමේ කාලය හදා ගන්නවා. දැන් 3.0 වසර 3යි මාස 9ක් යනවා කියලා අපේ දරුවෝ කියනවා. උත්තරේ දිනවා. හරි. දැන් මෙහෙම තත්ත්වයක් එනවනම් කලින් අපි ඉගෙන ගත්තා R වැඩි වෙනකොට වට්ටම් සාධකය අඩු වෙනවා. මේක අඩු වෙනවා. එන්න මෙතන අඩු වෙනවා. ඒක අපි ඉගෙන ගත්තා නේද? එහෙම අඩු කරගෙන යනවා. මොකද වෙන්නේ? මේ වට්ටම් සාධක අඩු කරගෙන යනවා. අඩු වෙගෙන ගිහිල්ලා ඒකෙන් ලැබෙන උත්තර අඩු වෙනවා. හරිද? මේ උත්තර අඩු වෙනවා. මේ දෙක වැඩි කරාම ලැබෙන උත්තරෙත් අඩු වෙනවා ඒ හින්දා. තවත් R වැඩි කරොත් මේවා හොඳටම කුඩා වෙනවා. අන්තිමේට සමහරලාට මේ මුදල් ප්‍රවාහ වලින් මේ රුපියල් 100ක ආයෝජනය ගෙවා ගන්න බැරි වෙන්නත් පුළුවන් මේ ලැබෙන උත්තර නිසා. හරි. අන්න පුතෙක් අපේ දුවක් දීලා තියෙනවා මෙතෙන්ට උත්තර ටිකක්. ඒ නිසා උත්තරය 3 මාස 9ක් කියලා හොයාගත්තා. දැන් මම 10ට හදවුවා. මේක 11ට හැදුවොත් 12ට හැදුවොත් 13ට හැදුවොත් මේවා තව කුඩා වෙමින් ගිහිල්ලා මේ අගයත් එක්ක ප්‍රශ්නයක් එනවා. හරි. දැන් මෙන්න මේ අගයන් ටික
මේ අගයන් ටික අපි මේකත් එක්ක සංසන්දනය කරනවා කොතෙන්ද ආපසු ගෙවෙන්නේ කියලා බලන්න. ආපසු ගෙවෙන්නේ කියලා බලන්න. ආපසු ගෙවීමේ කාලය හදනකොට සංකල්පය දැන් අපිට තේරෙනවා. අපි මේ ව්‍යාපාරය නැත්තම් මේ ව්‍යාපෘතිය බින්දුවේදී ආයෝජනය කියන්නේ දැන් කළා 1 2 3 4 තමයි කරලා තියෙන්නේ කියලා හිතමුකෝ. මෙතනින් අහවරයි කියලා හිතමුකෝ. එතන ඉවරයි. සාමාන්‍ය අර වට්ටම් කරන්නේ නැතුව පිළිගෙවුම් කාලය හැදුවා නම් 80යි 50යි 15යි මේ හැට ආවහම ධන 45ක් වුණා. ඒක හරිද? ඒක හරි. අපි ඉස්සලා හැදුවා. සාමාන්‍ය විදිහට හැදුවා නම් ධන 45ක් මේ ව්‍යාපෘතියෙන් අපිට ඉතුරු වෙනවා. ඇයි ඒ? 50 මේ දෙක එකතු කරාම 50යි 85යි 145යි. 145න් 100ක් අඩු කරාම 45ක් ඉතුරු වෙනවා. වට්ටම් කළාට පස්සේ ලැබෙනවා දැන් මේ අපේ දුවක් ගාන කියලා තියෙනවා. අපි මේ ටික එකතු කරමු බලන්න. දහඅටයි දශම 1.8යි 24යි දශම 7.8යි 26යි දශම 2.9යි 40යි දශම 9යි 8යි. ඒ දුව හදපු විදිහට මේක වට්ටම් කළාට පස්සේ එන උත්තරවල මේ ටිකේ එකතුව 110.2.3. මීට වඩා චුට්ටක් එහෙම වෙන්න පුළුවන්. දශම ස්ථාන 4ක් අරන් හදපු දරුවෙක් දැන් ඔය මේක පුතෙක් හදලා තියෙනවා. එයාට පුතෙක් කන් දුවෙක් හරි හදලා තියෙනවා. එයාට 9.9.4ක් ආවේ. ඒක එහෙම වෙන්න පුළුවන්. 110ක් ආවේ. දැන් මේකෙන් අර මුලින් කරපු ආයෝජනය 100 අඩු කරාම දහයයි දශම 2.3ක් ඉතුරු වෙලා තියෙනවා. ඔක පොඩි වෙනසක් වෙන්න පුළුවන් මේ වට්ටම් සාධකයේ ගන්න දශම ස්ථාන ගානේ හැටියට. මොකද මේ පැත්තට වැඩි වෙලා එනකොට පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. මොකද්ද මේකේ පේන්නේ? වට්ටම් නොකර මුදල් වල අගය ඒ අයුරින්ම අරගෙන සංසන්දනය කළොත් මේ ව්‍යාපෘතිය වසර 4ක කාලයක් ඇතුළත සුද්ධ අගයක් හදලා දෙනවා. සුද්ධ අගයක්. net value එකක් හදලා දෙනවා 45යි. මේ ටික 145ක් වෙනවා. ඒකෙන් 100ක් අඩු කරාම 45ක සුද්ධ අගයක් වට්ටම් නොකරලාද වෙලාවේ හම් 100ට 10ක් කියලා හිතුවොත් වට්ටම් කළ යුත්තේ අපිට ලැබෙන්නේ 10.2.3යි සුද්ධ අගය. ඇයි ඒ හේතුව අපි මෙන්න මේක සලකපු නිසා. මොකක්ද සලකන්නේ? present value of money නැත්නම් මුදලෙහි වර්තමාන අගය. present value of money බැලුවා. මුදලෙහි වර්තමාන අගය බැලුවා. එහෙම බැලුවොත් අපිට සුද්ධ අගයක් ඉතුරු වෙන්නේ ගාන අඩු වුණා. හේතුව තේරුණා ඔයගලන්ට මොකද මේ අනාගත ගාන මෙච්චර වුණාට වටිනාකම වර්තමාන වෙනකොට අඩු වුණ නිසා. නමුත් සුද්ධ අගයක් ලැබුණා. මේ පොලි අනුපාතය යටතේ අපිට සුද්ධ අගයක් හම්බුණා. ධන අගයක් ලැබුණා. ඒ නිසා මේකට අපි කියනවා සුද්ධ අගය present value. අපි මෙතන කාලාගය සලකලා බලලා අපිට මේ ලැබෙන අගයටත් මේකත් අපිට සුද්ධ අගයක්ම තමයි. හැබැයි sorry මේ විදිහට net value present value නෙවෙයි සමානයි. වැරදි. සුද්ධ අගය net value. මේ විදිහේ net value
සුද්ධාගය මේ අපි මෙතෙන්දි සුද්ධාගයක් net value එකක් ගත්තා. හැබැයි මොකක්ද ගත්ත සුද්ධාගය? වර්තමානගය සලකා බලන ලද සුද්ධාගය. ඒකට අපි කියනවා සුද්ධ වර්තමාන net present value. net present value මොකද්ද කළේ ආපහු බලන්න. ව්‍යාපෘතියක ආයෝජනය කළා. බිඳුව දැන් මේ වෙලාව. පළවෙනි අවුරුද්දේදී 20ක් ලැබුණා. දෙවෙනි මෙහෙම 30ක් 35ක් 60ක් ලැබෙන බව තීන්දුව අපි අස්තමේන්තු කළා, පුරෝකථනය කළා. ඒ ලද අගයන් අනුව සුද්ධාගයක් net value එකක් අපිට මේ ව්‍යාපෘතියෙන් ලැබෙනවා 45ක්. ඇයි මේ ටික එකතු කරාම 145යි මේ 100ක් අපි වියදම් කරලා තියෙනවා. ඒක සුද්ධාගය 45. ඒක ඒ විදිහට කරන්න බෑ කියලා අපි ඉගෙන ගත්තා. මොකද ඒවට මේ මුදල් වලට වර්තමාන අගයක් තියෙනවා. 110 කියන උපකල්පනයේ අර්ථයෙන් වර්තමාන අගය හොයාගත්තා. අපිට දරුවෝ උත්තර දුන්න ගාන කීයද කියලා. එහෙම හදලා බැලුවොත් මේ වට්ටම් කළ මේ වර්තමාන අගය ගහලකා බලන ලද අනාගත මුදල් වල විදිහට ගත්තොත් අපිට ලැබෙන 110.23යි. ඒ අනුව අපිට ලැබෙන සුද්ධාගය නැත්නම් net value එක 10.23යි. අපි මේ ගත්තේ වර්තමාන අගය සලකා බැලීම නිසා ලද සුද්ධ අගය. ඒකට අපි කියනවා net present value නැත්නම් සුද්ධ වර්තමාන අගය කියලා. මොකද්ද වෙන්නේ? ව්‍යාපෘතියක ආයෝජනය කළ මුදල. මෙතෙන්දී මූලික ආයෝජනය කියන එක පස්සේ මම ගන්නන්නම්. මෙතන මූලික ආයෝජනය විතරක් නෙමෙයි, මේ හැරි ආයෝජන තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. සුද්ධාගේ හොයන හින්දා. ව්‍යාපෘතියක දෙන ලද මුදල් ප්‍රවාහයන් සලකා බලා කිසියම් වට්ටම් අනුපාතයක් යටතේ කොපමණ සුද්ධ අගයක් ලැබෙනවාද යන්න තමයි සුද්ධ වර්තමාන අගය කියලා කියන්නේ. දෙන ලද ව්‍යාපෘතියක ආයෝජනත් මුදල් ප්‍රවාහත් නැත්නම් ප්‍රතිලාභත් වර්තමාන අගය සොයා බැලීමෙන් පසුව ලැබෙන සුද්ධ අගය සුද්ධ වර්තමාන අගය net present value ලෙස දක්වනවා. මොකද මේකෙත් උනේ සාමාන්‍ය තත්ත්වයෙන් නිකම්ම සලකා බැලුවා නම් සුද්ධ අගය 45යි. වර්තමානයට වට්ටම් කරලා වර්තමාන අගය සොයා බැලීමෙන් පසුව ලැබෙන ඊට වඩා අඩු අගයක්. ඒක එසේ විය යුතුයි. මොකද අපි මෙතන වට්ටම් කරන නිසා. දැන් ඔන්න අපි ඉගෙන ගත්ත මොකද්ද? සුද්ධ වර්තමාන අගය කියන සංකල්පයක් වෙනවා. දැන් මට උත්තරයක් කියන්න මේක දිහා බලලා. ව්‍යාපෘතියක් අරගත්තාම මේ ව්‍යාපෘතිය කිසියම් වට්ටම් අනුපාතයකින් වට්ටම් කරොත් එහෙම මුදල් ප්‍රවාහ ටික ලැබෙන සුද්ධ අගය ව්‍යාපෘති දෙකක සලකා බලනකොට අපි හිතමු මේ වගේ තව ව්‍යාපෘතියක් තියෙනවා. ඒකෙත් අපි හදලා බලමු. ඒකෙ ඊට වඩා වෙනස් අගයක් තියෙන්න පුළුවන්. නමුත් අපි හදලා බලන සුද්ධ අගය. මේක නම් වෙනස්. අපි ව්‍යාපෘති දෙකක සුද්ධ අගයන් බැලුවා. අපිට ආයෝජනය කරන්න තියෙන මුදල 100ම කියලා හිතන්නකෝ දැනට. ඒකේ ආයෝජනය කළාම වෙන වෙනත් එකක් කියලා හිතන්නේ මේ 20 30 35ට නෙවෙයි කියලා හිතන්නේ. කොහොම හරි අවසානයේ අපි සුද්ධ අගයක් හොයාගත්තයි කියලා හිතන්නේ. අපි මේ ව්‍යාපෘති දෙකෙන් කොයි එකද තෝරගන්නේ? ආයෝජනය සඳහා තෝරගන්නේ කොකද? තෝරගත යුත්තේ කොක?
මට උත්තරයක් ඕන. ව්‍යාපෘති දෙකක ආයෝජනය කළා. ලැබෙන කාලය තුල ලැබෙන අගයන් සලකා බලා ශුද්ධ අගය සොයාගත්තා. ඒකේ වර්තමාන අගයද සමග අපි තෝරාගත යුත්තේ ඒ දෙකෙන් කොයි ව්‍යාපෘතියද? දැන් උත්තර කියනවා එක එක උත්තර මට ලැබෙනවා. ඔබලන් අනිත් දරුවෝ ටිකත් උත්තර ඔය හිතලා බලලා කියන්නේ. ව්‍යා හොඳයි තව උත්තර කියන්න හොඳ උත්තර එනවා හොඳයි තව උත්තර කෝ අඩු ග්‍රේමී කාලයක් සමග ඇති ව්‍යාපෘති. ඇහුන්නේ පුතේ මොකද්ද? අඩු ආපසු ග්‍රේමී කාලයක් සහිත ව්‍යාපෘති. ආපසු ගෙවීමේ කාලය ගැන නෙවෙයි පුතේ අහන්නේ. මම දැන් මේ කතා කරන්නේ ශුද්ධ අගය ඉඳලා. ශුද්ධ අගය ගැන හිතලා මට උත්තරේ කියන්න පුතේ බලන්න. මම ආයෙ කියන්න. මොකක්ද අපි කළේ? මම උදාහරණ දෙකක් ගන්නම් එතකොට ඔක ලේසියි. මේ ඒ කියන ව්‍යාපෘති අවස්ථා දෙකයි. මේකේ 10% දී සුද්ධ වර්තමාන අගය 10.2.3 කියලා අපි හොයාගත්තා. මට මේක ඉක්මනට හදලා කියන්න. මේ ව්‍යාපෘතිය හදලා කියන්න. මොකද කරන්නේ? පළවෙනි අවුරුද්දේ සියයට 10දී කීයද සාධකය? දෙවෙනි අවුරුද්දේ කීයද? තුන්වෙනි අවුරුද්දේ කීයද? හතරවෙනි අවුරුද්දේ කීයද කියලා ඉස්සෙල්ලා වගේම හොයාගෙන මේ යගේ වැඩි කරලා ලැබෙන මුදල හොයාගෙන ඒක මේ 100ත් එක්ක සංසන්දනය කළා. සුද්ධ අගය කීයද කියලා බලන්න මට කියන්න මේ ව්‍යාපෘතිය. මේකෙන් කරන්න පුතේ.
උත්තරේ වල පුතේ කො බලන්න අනිත් දරුව හදන්න. කො මදුෂිකා කො උත්තරේ. කොහොමද අනිත් අයත් හදන්න ඕන. ඔය දැන් ඔයගොල්ලෝ ගෙදර ඉන්න නිසා පන්තියේදී වගේ ගාන හදන්න මම ළඟ ඉඳගෙන බලාගන්නේ නැති නිසා දැන් අපිත් එක්ක මේ ගාන හදන ක්‍රමයට පිළිවෙලකට හදන්න පටන් ගන්න ඕන. අඩුපාඩු මොකක් හරි දුෂ්කරකමක් එනවා නම් කියන්න ඕන. මදුෂිකා පුතේ උත්තරය ආපහු බලන්න. මොකක්ද දැන් කලේ අපි? මොකද කලේ? සියයට 10 දී වට්ටම් සාධකය හදන්නේ කොහොමද? එක බෙදීම එක දන R වල n වෙනි බලය. මේක අපි ඉගෙන ගන්න. එහෙනම් ඒ විදිහට හදන්න ඕනේ. මොකක්ද එක බෙදීම එක දන මේ n වෙනි බලය වෙන්නේ ඉස්සලා අපි දුරෙන් දුරක් ගණන් ටික කීවා. මොනවද? 0.9යි 0.9යි 0.826යි 0.75යි එකයිද? ඔව් 0.6යි 8යි 3යි. දැන් මොකද කරන්නේ? අපිට ලැබිච්ච වට්ටම් සාධක වල හැටියට මේවට උත්තර හොයාගන්න. මේ දෙක වැඩි කරනවා. මම මේ පැත්තේ ලියනවා ලැබෙන උත්තර ටික. මේ පැත්තේ ලියනවා මට එහා පැත්තේ උගල බෝඩ් එක පේන්නේ නැති නිසා මෙතන 9.09යි. මෙතන 3.04යි. මෙතන 28.54යි. මෙතන 47.81යි. හරිද? හරිද? මේ ටික මේ ටික එකතු කරාම එනවා 118.48ක්. ඒක සංසන්දනය කරනවා මෙන්න මේ 100ත් එක්ක. මේක ධනාගයක් මේක ඍණාගයක්. ඒ අනුව උත්තරයක් ලැබෙනවා. මෙතන 110 දී NPV 18යි 18.48යි කියලා. හරිද? දැන් ඔය ගණන් වල පොඩි දුර්වලකම් අමාරුකම් නැත්තම් වටහා ගන්න බැරිකම් එන දරුවෝ තුල පුතාලා ඉන්නවා නම් අහන්න ඕන සර් කොහොමද ඒක ගත්තේ? ඇයි එතෙන්ට ආවේ? මම මේ පියවරෙන් පියවර කියන්නේ ඒ නිසා. දැන් A කියන ව්‍යාපෘතියේ 110 දී සුද්ධ වර්තමාන අගය 10.23යි. B කියන ව්‍යාපෘතියේ 110 දී සුද්ධ වර්තමාන අගය 18.48යි. කොයි ව්‍යාපෘතියද තෝරගන්නේ කියලා දැන් මම ප්‍රශ්නේ අහුවොත් මට උත්තරේ කියන්න. A ව්‍යාපෘතියද තෝරගන්නේ B ව්‍යාපෘතියද තෝරගන්නේ? ඇයි තෝරගන්නේ? ඇයි තෝරගන්නේ? හේතුවක් ලියන්න. විනිති පුතේ උත්තරේ හොඳයි. ඔයා කියන උත්තරේ මම අගය කරනවා. දෙකම තෝරගන්න පුළුවන් කියලා දිනිති කියනවා. ඔව් හරියටම හරි. හේතුව දෙකෙන්ම සුද්ධ අගයක් අපිට ලැබෙනවා ධන අගයක්. හැබැයි අපි මේ දෙක අතරින් තෝරගන්නේ මොකද්ද? B කියන ව්‍යාපෘතිය තෝරගන්න එක හරි. මොකද වැඩිපුර ලැබෙන්නේ ඒකේ. එක දරුවෙක් කියනවා මේ ව්‍යාපෘති දෙකම තෝරගත හැකියි කියලා.
ඒ පිළිතුර නිවැරදි. මොකද මේ ව්‍යාපෘතිය කළොත් ධන 2.3ක් ලැබෙනවා. අර ව්‍යාපෘතිය කළොත් ධන 18.48ක් ලැබෙනවා. දෙකම හොඳයි. හැබැයි වඩා හොඳ මේ කියන ව්‍යාපෘතිය. ඒකෙන් වැඩිපුර ලැබෙනවා. එහෙමනම් අපිට ව්‍යාපෘතියක් ඔව් එහෙමනම් ව්‍යාපෘතියක් දුන්නාම අපිට සුද්ධ වර්තමාන අගය හොයාගන්න පුළුවන්. අපි ව්‍යාපෘති දෙකක් අතරින් තෝරගන්නේ මොන ව්‍යාපෘතියද? වැඩි සුද්ධ වර්තමාන අගය තියෙන ව්‍යාපෘති. තමයි තෝරගන්න. අපේ තෝරා ගැනීම ආරම්භ වෙන්නේ කොතනින්ද? NPV බිඳුවේදී. ඇයි එහෙම කියන්නේ? අනාගතයේ ලැබෙන මුදල් ප්‍රවාහ වල සුද්ධ වර්තමාන අගය බිඳුවයි කියලා කියන්නේ අනාගතයේ ලැබෙන මුදල් ප්‍රවාහ වල සුද්ධ වර්තමාන අගයත් ආයෝජනයත් සමානයි කියන එක. ඒකනේ බිඳුව වෙන්නේ. ආයෝජනය ඍණාගයක් ලැබෙන්නේ ධනාගයන් කියලා හිතුවොත් මේ දෙක සංසන්දනය කරපුවාම බිඳුවක් වෙනවා කියලා කියන්නේ මේ දෙක සමානයි. එහෙනම් අපි තෝරා ගැනීම පටන් ගන්නෙ NPV බිඳුවේදී. හරිද? දැන් ඔන්න ව්‍යාපෘති දෙකක ඔක හොයාගත්තා. අපි එන්න එතෙන්ට ආවා. දැන් වෙලාව 2:23යි. මම දැන් ඔන්න ඔයගොල්ලන්ට උදේ ඉක්මනට 2015 මේ සැප්තැම්බර් ප්‍රශ්න පත්තරේ මේ වසර මේ ගානට අදාළව ඉක්මනට වගුව හදාගන්න. ඉක්මනට අර බිඳුව 1 2 3 දාලා ආයෝජන වෙනම දාලා ආදායම වෙනම දාලා ඉක්මනට වගුව හදාගන්න. ඉක්මනට වගුව ලියා ගන්න. ඉක්මනට වගුව ලියා ගන්න. හරිය වගුව ලියාගත්තා නම් මෙන්න මේ දෙවෙනි කොටස බලන්න.
දැන් ඔයගොල්ලන්ට ප්‍රසන්ටේෂන් එකක් පේනවා ඇති. මගේ බෝඩ් එකේ තියෙන කොටසත් පේනවා ඇති. මම දැනට බෝඩ් එකට අවධානය යොමු කරන්න. මොකද්ද මේ ව්‍යාපෘතිය කියන්නේ? මේ ව්‍යාපෘතියේ දැන් මිලියන 500ක් හරි කීය 500 කියලා හිතන්නකො ආයෝජනය කරා. තව වසර 4කින් 100ක් ආයෝජනය කරා. ප්‍රශ්නයක්. මේ අතර කොච්චර ආයෝජන කළත් දැන් ගැටලුවක් කරගන්න එපා. මොකද මේ අපි හදන්න යන්නේ වෙන දැන් NPV තමයි හදන්නේ. මේ විදිහට පළවෙනි වසර දෙවෙනි වසර 3 4 5 ආදී වශයෙන් ආදායමක් නැත්තම් ප්‍රතිලාභයක් ලැබෙනවා. අපි ඒ වසර ගැන සලකලා බැලුවොත් මේ අවුරුද්දේ ඒ වසරේ සුද්ධාගය 500. මේ වසරේ සුද්ධාගය 100යි. මොකද මේ වසරේ 150. මේ වසරේ 250. අන්න මෙතෙන් තියෙනවා ආයෝජනයක් කරලා තියෙනවා ආදායමක් ලැබිලා තියෙනවා. ඒ අවුරුද්ද ඇතුළත සුද්ධ අගය එතකොට ඍණ 50කයි. ඍණ 100ක් සහ ඍණ 50ක් තිබිලා තියෙනවා. ධන 50ක් තිබුණා. ඒක තේරුණාද? ඒ වසරට අදාළ අන්තිම පස්වෙනි අවුරුද්දේ 150. විභාග ගානේ අපිට වට්ටම් සාධක ටික දීලා තියෙනවා. ඒකල මොකද්ද ප්‍රශ්නේ අහන්නේ? සුද්ධ වර්තමාන අගය අර්ථ දැක්වීම පෙරම තියන්න ගණනය කරන්න කියලා කියනවා. ගණනය කරන්න කියලා කියනවා. right දැන් මේ උත්තර ටික අනුව මට වේගෙන් හදලා කියන්න සුද්ධ වර්තමාන අගය. දැන් උත්තර ටික ප්‍රශ්න අදාළ ඔක්කොම ටික තියෙනවා. සුද්ධ අගය විතරයි හදන්නේ. මොකට උත්තර ලැබිලා තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6ක්. හොඳ උත්තර 6ක් ලැබිලා තියෙනවා. දිලිනි වේල්ලගේ නේද පුතේ? දිලිනි පුතේ බලන්න උත්තරේ ආපහු සරයක්. දිලිනි ආපහු සරයක් උත්තරේ බලන්න පුතේ. අනුර වික්‍රමතුංග මදුෂිකා උත්තර දෙක වැරදි නෙවෙයි. උත්තරේ හරියට ලියන හැටි ප්‍රශ්නයක් තියෙනවා. හරි අපි අනිත් අයගේ ඉනේකා හොඳයි. හරි පුතේ බලමු අපි ප්‍රශ්නේ උත්තරේ මොකද වෙන්නේ කියලා. මොකක්ද අපි කිව්වේ? මොකද කියලා තියෙන්නේ? 500ක් ආයෝජනය කළා. ඒ අවුරුද්දේ 500 තමයි 100ක් ලැබුණ එක විතරයි. මේ අවුරුද්දේ 150ක් ලැබිලා තියෙනවා. මේ අවුරුද්දේ 250ක් ලැබිලා තියෙනවා. මේ අවුරුද්දේ 100ක් ආයෝජනය කළා. ඒ නිසා 50ක් ලැබුණාම සුද්ධාගයක් ඒ අවුරුද්දේ ඒ වසරට අදාළව 50ක ඍණාගයක් තියෙන්නේ. මේ අවුරුද්දේ 150ක් ලැබිලා තියෙනවා. විභාගයේ ගානේ වටම් සාධක ටික දීලා තියෙනවා 112යි. අපිට හදන්න දෙයක් නැහැ. අර 1 යට 1 ධන මේ තියෙන්නේ 1 යට 1 ධන r වල n වෙනි බලය කියන එක හදලා දීලා තියෙනවා. මේ දින එක හදලා 112යි හදලා. දැන් මොකද කරන්නේ අපි? ඒවා ගුණ කරනවා. මෙතන කීය දෙන්නේ? 500ම තමයි. මෙතන 89.3යි. මෙතන 119.55යි. මෙතන 178යි. මෙතන 31.8යි. හැබැයි ඍණ අයියේ
ඍණ 50 වැඩි කිරීම 0.636 ඉඳන් ඍණාගයක් එන්න ඕනේ. 150 මෙතන වැඩි කරාම මේක 85.05යි. මේ දැන් මේ ටික මෙයාගේ අන් ටික සුළු කිරීමක් තියෙනවා. ඍණ 589.3 119.55 170ට ඍණ 31.8 85.05. तर उत्तरे ඍණ 59.9ක් මම අර සමහර දූල පුතාලට කියන්නේ 59 ලියලා තියෙන අය විභාගෙදී ලකුණු නැති වෙන්න ඉඩ තියෙනවා 0.9 ලියන්න වෙනවා ඍණ අගයක් එන්නේ. ඒ කියන්නේ මොකද්ද කියන්නේ මේ? සුද්ධ වර්තමාන අගය ඍණ අගයක්. අපි ආයෝජනය කරලා අපිට ලැබුණ මුදල් ප්‍රවාහ බලපුවාම ඒ වගේ වර්තමාන අගය අපේ ආයෝජනත් එක්ක සංසන්දනය කරනකොට අපිට ලැබෙන්නේ ඍණ අගයක්. ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? අපිට මේ මුළු ආයෝජනයම අපිට ලැබෙන්නේ මොකද්ද? ඍණ අගයක්. ඒ කියන්නේ අපිට ලැබිලා නැහැ ඇත්තම අපිට පාඩුවක් වෙලා තියෙන අපිට අවාසියක් වෙලා තියෙන. එහෙනම් මේ ව්‍යාපෘතිය තෝරා ගන්න කියලා කිව්වොත් වෙනත් ව්‍යාපෘතිත් එක්ක අපිට මේක තෝරා ගන්න පුළුවන් ව්‍යාපෘතියක් නෙමෙයි. මොකද අපිට දෙයක් ලැබෙන්නේ නැහැ. අපිට ලැබෙනවයි කියලා හිතන දේවල් වල අද සුද්ධාගය වර්තමාන සුද්ධාගය NPV ඍණ අගයක්. අපි නැවත විභාග ප්‍රශ්න දිහා බලමු. සුද්ධ වර්තමාන අගය තමයි හදන්න කියලා තියෙන්නේ. එහෙනම් අපි ඒක හැදුවා නම් අන්න විභාගෙදී ලකුණ හම්බුනා. දැන් මම 2016 මාර්තු වල ප්‍රශ්නය නැවත ඔන්න ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකට ගත්තා. දැන් මට ඒක වේගයෙන් හදලා ඕන. අපිට තව විනාඩි 20ක් විතර පන්තිය තියෙනවා. ඔන්න විනාඩි 20න් විනාඩි 10ක් විතර ගන්න මේ ගාන විනාඩි 10ක් 8ක් විතර අරගෙන අපි ටක් ගාලා මේ ගාන හදමු අපව. පුතේ හැමදෙනාම හදන්න අඩුපාඩු තිබුණොත් වැරදි තිබුණොත් අපිට තේරුම් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ගාන හදන්න වෙනවා ගෙදර ඉන්නකොට මේක දිහා බලාගෙන ගාන හැදුවොත් තමයි විභාගයේ අපිට මේ සංකල්ප ඉගෙන ගන්න පුළුවන්. ගණන් 3-4ක් හදනකොට සංකල්පය අහු වෙනවා. එහෙනම් ගණන් නොහදා ඉන්න එපා. ගාන හදන්න.
කවි නෑ බාර අහන්න මාරු කරලා දැනට කාට දාලා තියෙනවද බලන්න. හරිද පුතේ? විස්තර ටික ලියාගත්තද? මම බෝඩ් එකට මාරු කරනවා. හරි. දැන් ඔන්න බෝඩ් එකට එන්න. මොකද කියලා තියෙන්නේ ගානේ? දසලක්ෂ 830ක් ආයෝජනය කරනවා. ඒ ආයෝජනයේ පළවෙනි වසරේද 340ක්, දෙවෙනි වසරේ 400ක්, තුන්වෙනි වසරේ 205ක් ලැබෙනවා. හතරවෙනි වසරේ 580ක් ලැබෙනවා. ව්‍යාපාරය සියලු දේ විකුණලා දානවා 90කට. එමනම් ඒ වසරවල 830 මේ අවුරුද්ද 340යි, මේ අවුරුද්ද 400යි, මේ අවුරුද්ද 205යි, මේ අවුරුද්දේ 580කුත් ලැබෙනවා, 90කුත් ලැබෙනවා. හින්දා 670ක් ලැබෙනවා. දැන් මොකද කරන්නේ? දැන් 118 දී 118 දී මේ ෆැක්ටර් එක හොයාගන්න ඕනේ. මට එකක් හදලා කිව්වා බය නැතුව බිංදුවේ අවුරුද්ද 1යි කියලා මම දන්නවා. අනිත් ටික පුතේ හදන්න ඕනේ. මට කවුරු හරි දරුවෙක් පුතෙක් හදලා කියන්න මේ වට්ටම් සාධක ටික පුතේ හදලා කියන්න මට. මම එකක් හදාගත්තා. මම දෙකකුත් හදාගන්න බලන්න මට පුළුවන් වෙයිද කියලා බලමු. කොහමද දරුවෙක් පුතෙක් කියන්නේ ඊටු සාධක ටික කියන්නේ? මදුෂිකා පුතේ මට ෆැක්ටර්ස් ටික ඕන. ඩිස්කවුන්ට් මේ වට්ටම් සාධක ටික කියන්න. හොඳයි. thank you. very good. හොඳයි. හොඳයි. very good. උත්තරේ දීපු දරුවෝ හොඳයි. දැන් පුතේ මේක මොනවද අපිට කරන්න තියෙන්නේ? මේක මෙතනින් එහාට වැඩි කරගෙන යන්න තියෙන්නේ. මේක 830 එහෙමමයි. දැන් ඊට පස්සේ තියෙන්නේ ගණන් හැදිලක් තියෙන්නේ. බලමු.
කෝඩ් එක පේනවා ඇති කියලා හිතනවා පුතේ මාමා. විනේෂා ඉන්ද්‍රජිත් පුතේ ඔයගොල්ලෝ ගාන හදනකොට ගත්ත දශම ස්ථාන වල වෙනස්කම් තමයි ඔය තියෙන්නේ. ඒවා වරද්ද ගන්න එපා. මදුෂිකා පුතේ ගාන ආපහු බලන්න. මදුෂිකා ඔයාගේ උත්තරේ ටිකක් ඈතට ගිහින් තියෙන බවක් පේනවා. හරි. දැන් පුතේ ආයෙ බලා ගන්න. මොන ආපහු සැරයක් මම කියනවා ගාන. ගාන හදපු තුල පුතාලා ඔහොම තියාගන්න. බලමු අපි. අනුර පුතේ වාගේ ගානේ උත්තරේ ආපහු ලියන්න බලන්න. මෙන්න බලන්න වෙච්ච දේ. ආයෝජනය කරේ 830. ඊට පස්සේ ආයෝජන කළා නෑ මේ ගානේ හැටියට. මේ ප්‍රශ්නේ හැටියට. මේ ආයෝජනයෙන් පළවෙනි අවුරුද්දේ 340ක් ලැබෙනවා. දෙවෙනි අවුරුද්දේ 400ක්. තුන්වෙනි අවුරුද්දේ 205ක්. හතරවෙනි අවුරුද්දේ 580ක් ලැබෙනවා. ඊට අමතරව හතරවෙනි අවුරුද්දේදී යන්ත්‍ර සූත්‍ර විකුණා දමා දානවා දශලක්ෂ 90කට කියලා කියන. ඒ කියන්නේ 90ක් අපිට ලැබෙනවා. එහෙනම් අපි එක් එක් අවුරුද්ද බලුවොත් මෙතන ඍණ 830යි 340යි 400යි 205යි මෙතන 580යි 90යි දෙක එකතු වෙලා 670ක්. සුද්ධ වර්තමාන අගය සොයන්නටයි කියලා කියන්නේ 118 දී. 118 දී කියලා කියන්නේ පුතේ එක බෙදීම 1යට 118 කියලා කියන්නේ 0.18 වරක් n පද n 1 2 3 4 විදිහට වෙනස් වෙනවා. ඒක තමයි මෙන්න මේ සාධකයේ තමයි මෙහෙම ගෙනල්ලා මේ දාලා දෙන්නේ. sorry මෙතෙන්ට දාලා. දැන් මොකද උනේ? එක බෙදීම 1.18 එක බෙදීම 1.18 වර්ගය එක බෙදීම 1.8 තුන්වෙනි බලය එක බෙදීම 1.8 හතරවෙනි බලය. අන්න උත්තර ටික ලැබුණා. දැන් මොකද කරන්නේ? 830 එකෙන් වැඩි කළා. 340 මේකෙන් වැඩි කරලා උත්තරේ ගත්තා. 400 මෙතනින් වැඩි කරලා ගත්තා. 205 මෙතනින් වැඩි කරලා ගත්තා. 670 මේකෙන් වැඩි කරලා උත්තරේ ගත්තා. දැන් අපිට තියෙන්නේ ඉලක්කම් ටිකක්. ඍණ 830 එකතු කිරීම මේක එකතු කිරීම මේක එකතු කිරීම මේක එකතු කිරීම මේක. අගය ධන 215.779. ඒක තමයි මේ ව්‍යාපෘතියේ සුද්ධ වර්තමාන අගය. මේ අගයන්ගේ වර්තමාන අගයන් අතර සුද්ධ අගය. මේ වෙලාවේ ආයෝජනයේ සුද්ධ අගය දැන් වර්තමාන අගය කීයද? ඒ අගයමයි.
පළවෙනි අවුරුද්දේ එකේ වර්තමානයේ කීයද හොයලා බැලුවා. ඒ ආදි වශයෙන් 2 3 4 හොයලා බැලුවා. ඒ ටිකේ සුක්තාංගය හොයන්න. අන්න විභාගයේදී ලකුණු ගන්න ප්‍රශ්නයක කොටසක් ආවා. හරි. හරි. තව පොඩි වෙලාවක් තියෙනවා පුතේ. මම ආපහු ආය ප්‍රශ්න පත්‍රය පෙන්නන්න. දෙදස් 16 සැප්තැම්බර් ගාන මම ඔයාගේ ස්ක්‍රීන් එකට දාලා තියෙනවා. වේගෙන් හදමු පුතේ බලන්න. තව පොඩි වෙලාවක් තියෙනවා. වේගෙන්. මොකද මේකේ ගණන් හදන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට වට්ටම් සාධක දීලා තියෙනවා. ඉක්මනට හැදුවා කි. හදමු බලන්න.
පුතේ බලන්න ගණන් වල උත්තර. බලන්න පුතේ මොකද්ද ගන්න කියලා තියෙන්නේ මිලියන 4ක් ආයෝජනය කළා පළවෙනි වසරේ 1.7ක් ලැබුණා 2.3යි දෙවෙනි වසරේ තුන්වෙනි වසරේ 2.3 ඊට පස්සේ හතරවෙනි වසර ගැන සඳහන් කළා නැහැ වියදම් විදියට දීලා තියෙනවා පළවෙනි විතර ආයෝජනය වෙලාවේ නැහැ පළවෙනි වසරේ ලක්ෂ 2යි කියන්නේ 0.2යි මිලියන 0.2යි මිලියන 0.3යි මිලියන 0.4යි මිලියන 0.1යි ඒ අනුව ඒ වසරේ අගේ හදාගත්තා හරි පුතේ හරි ඔව් මදුෂිකා ඔව් මම උත්තරය හදුවා මදුෂිකා ඔව් හරි මම ඒක ඉලක්කම අතින් හදනකොට මගේ අතින් වැරදිලා හරි ඊට පස්සේ මොකද කරන්නේ වට්ටම් සාධක දීලා තියෙනවා වට්ටම් සාධක වැඩි කර 4 එකෙන් වැඩි කරා 4යි ඍණ 4යි මේ විදිහට උත්තරේ ගත්තා මම මෙතන ඉස්සලා 4.1 1.494 කියලා වරද්දලා දාලා තිබ්බ 1.594 හරිද මෙතන දශමයක තාම තියෙනවා ඒ නිසා ඒක උත්තරේ ගත්තා ඊට පස්සේ මේ අන්තිම පේලිය සුද්ධාගයක් හැදීම පමණයි එතකොට මේ ව්‍යාපෘතිය අපි ඔන්න සුද්ධ වර්තමාන අගය කියන සංකල්පය හදලා තේරුම් ගත්තා හරිද මේ ගණන් පොතේ පිළිවෙලට හදා ගැනීම තමයි වැදගත් මේ පිළිවෙලකට ලියාගෙන ඕක හදන එක තමයි වැදගත් ගණන් දන්න දරුවෝ ඉන්නවා ගාන වේගෙන් හදන්න පුළුවන් දරුවෝ ඉන්නවා කලබල වෙලා කරන්න යන්න බෑ දැන් මම ඉස්සෙල්ලා අතන අතින් ඉලක්කම හදාගන්න ගියා මගේ අතින් වැරදුනා හරිද හර්ෂණී පුතේ ප්‍රශ්නේ මගේ ඔය අහලා තියෙන ප්‍රශ්නය කරුණාකරලා ඉදිරිපත් කරන්න ඉන්ස්ටිටියුට් එකට පුතේ මට උත්තරයක් දෙන්න බැරි වෙනවා මම දන්නේ නැහැ ගැන හරි මම ප්‍රශ්නය මම කියන්නම් ඒගොල්ලන්ට මේ ඔය පුතා අහලා තියෙන ප්‍රශ්නය ඉන්ස්ටිටියුට් එකට කතා කරලා හරි තහවුරු කරගන්න මමත් මෙහෙන් මම දැනුම් දෙන්නම් හරි එතකොට දැන් ඔන්න දරුවෝ ගොඩක් උත්තරේ හදලා තියෙනවා දැන් මේ සංකල්පය ඔන්න එතකොට ගැන ගාන හදලා ගන්න පුළුවන් අපිට දැන් අන්නේ විශ්වාසය දැන් හදාගමු හොඳයි එහෙනම් හරි ඔන්න අපි දැන් සංකල්ප කීපයක් ඉගෙන ගත්තා කොහොම අපි ක්‍රමයෙන් ඉස්සරහට යමු එතකොට අද අපි මේ කාරණා ටික ඉගෙන ගත්තා මේකේ තව ටිකක් කාරණා ටිකක් ඉගෙන ගන්න තියෙනවා අපි ලබන සතියේ නැවත හම්බ වෙනවා එතකොට අපි මේ කාරණා ටිකත් තව තහවුරු කරගමු හොඳයි මොන හරි ප්‍රශ්න තියෙනවද පුතේ දැන් මේ අද කියපු ටික කරපු ටික තේරුම් ගන්න පුළුවන් වුණාද අර කරපු ටික ගැන මොනවද තියෙනවද ප්‍රශ්න කොහමද උත්තර වුණ පුතේ හොඳයි වෙනදට වඩා ගණන් හදලා උත්තර දැන් දානවා මම දැක්කා හදලා උත්තර දාන්න කැමැත්ත තියෙනවා very good ඒක තමයි තාම හොඳයි අන්න එහෙම දවසක් එදා ගිය සතියට වඩා අද මේ සතියේ උත්තර හදලා ගොඩක් උත්තර දැම්මා ඒක ඉතා හොඳ තත්ත්වයක් ඒක එහෙම තමයි අපි ඉස්සරහට ඉගෙන ගන්න very good අපි එවන ලබන සතියේ තව මීට වඩා තව පොඩ්ඩක් පියවරක් ඉස්සරහට යන් අපි ලබන සතියේදී නැවත හම්බ වෙමු එතකන් සුබ සතියක් අපි අදට පන්තියේදී මෙතනින් නවත්තනවා